නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චක්ඛුනා සංවරෝ සාධු සාදුසෝ තේන සංවරෝ ඝානේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංහරෝ සබ්බත් සංහිතෝ බික්ඛු සබ්බ දුක්ඛා පමුඤ්චති තී. මෙම ධර්මානුශාසනාවෙහි අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ මහවිසානේ පදිංචි සිටින්නා වූ පින්නතුන් ප්‍රමුඛව සිටින ධර්ම ශ්‍රවණාබිලාසී සදහවර පින්නතුනි, මේ අනුග්‍රහක බවතුන්ගේ බලාපොරොත්තුවට ප්‍රාර්ථනාවට ගැළපෙන ධර්ම දේශනාවක් තමයි මේ කරන්න සෝදානම් වෙන්නේ. කෙලින මාතෘකාවට යමු. මම ওই වචන ටිකක් අඩු කරලා ගත්තේ ගාථාවේ ඔක්කොම ටික දැන් ආපහු කියනවා. මේ ගාථාවෙන් කියනවා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වචනෙන් සංවර වීම යහපත්. එහෙම වුණොත් සියලු දුකින් මිදෙනවායි කියලා. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වචනෙන් සංවර නැති නිසා තමයි එහෙනම් අපි දුකටපත් වෙන්නේ කියන එක නොකිය තියෙනවා. දැන් මේ සංවර වෙනවයි කියලා කියන්නේ මොකද්ද? ඇස් පියාගෙන ඉන්න එකද? කන් වල ඉටි ගහගෙන ඉන්න එකද? නෑ. එහෙම එකක් නෙවෙයි. අර නිගණ්ඨනාත මේ ශාස්ත්‍රවේදගේ ශ්‍රාවකෙක් පාරාසාරිය කියලා බුදුන් වහන්සේ හමු වෙන්න ආ වෙලාවේ ඔබගේ ගුරුවරයා ඉන්ද්‍රිය භාවනා සූත්‍රය දේශනා කරනවාද කියලා අහපුවම ඔව් කිව්වයි කියලා තියෙනවා. මොකද කරන්න ඕන? ඇසෙන් රූප නොබලා සිටිය යුතුයි, කනෙන් නොඅසා සිටිය යුතුයි කියලා දේශනා කරයි කියනවා. එහෙනම් ඉතින් කන් නැති පුද්ගලයා ඉන්ද්‍රිය වැඩිලායි තියෙන්නේ, මොකද සද්ද ඇහෙන්නේ නැති නිසා කියලා බුදුහාමුදුරුවෝ ඒක නිග්‍රහ කරයි කියලා තියෙනවා. ඒ නිසා අපි දකින ඇස කන නාසය දිව කය අපි දකින්නට වඩා එහාට බුදුන් වහන්සේ වදාළේ කොහොමද කියලා හොයා ගන්න ඕන. එතකොට තේරුම් ගන්න පුළුවන්. අපිට ලෝකෙත් එක්කලා සම්බන්ධ වෙන්න තමයි දොරවල් පහක් හදලා දීලා තියෙන්නේ. ඒවා නැති වෙලාවට අවශ්‍ය චින්තන ශක්තිය මෙහෙවන්න තමයි ඒ වාස්තවයෙන් මනෝද්වාරයක් හදලා දීලා තියෙන්නේ. දැන් දොරවල් 6යි. පස් දොරට නම් අරමුණු මොන ගැහුණාම හඳුනා ගන්න පුළුවන් වෙනවා. මනෝද්වාරයට බාහිරින් අරමුණු වෙන්න ඕන නැහැ. අභ්‍යන්තරයෙන්ම අරමුණ එනවා. තව ඒකට මෙතන එකතු කරලා තියෙනවා කාය වචන දෙකක්. ඇස කන නාසය දිව ශරීරය විතරයි අතන, මෙතන කාය වචනක් තියෙනවා සිත. 7. මේ 7ම එකවර ක්‍රියාත්මක වෙන්නේ නැහනේ. ක්‍රියාත්මක වෙන්නේ එක වතාවකට එකවරයි. රූපේ බලද්දී ඇස පමණයි. ශබ්දය අහද්දී කන පමණයි. නාසයේ ගඳ සුවඳ ගන්ධය පමණයි. අනිත්යෙන් ගත්ත දත්තේ තෙන් දෙනවා එනම. එකයි එක වතාවකට. දැන් මේ බුදුන් වහන්සේ වදාළ සංවරය ඔය ඇස කියන එක පියාණෙදීම හෝ කන අවධානය යොමු නොකර ඉඳීම හරියන්නේ නැහැ. ඇත්තටම ඇස කන නාසය දිවකය හඳුනා ගන්න ඕන. ඇත්තටම සද්ධර්මයේ උගන්වන. දැන් ඔබට පේන මේ ඇස කන නාසය දිවකය අරමුණු ගන්න පුළුවන් නේද? හොඳයි, ඔබ මල සිරුරකට කියන්න අරමුණු ගන්න කියලා. එකම අරමුණක්වත් ගන්න බෑනේ. ඔබ දකින්න ඇසයි කනයි නාසය දිවයි කයයි තියෙනවා, නමුත් මම දකින්න ඇස කන නාසය දැන් බිඳිලා. මරණයේදී ඉන්ද්‍රෝ බිඳුනාව කියලා කියන්නේ අරමුණු ගන්න පුළුවන් හැකියාව හේවත් මේ ඇස තුල පවතිනා වූ ප්‍රසාදය බිඳී යනවා. එතකොට අරමුණු ගන්න බෑ, රූප පේන්නේ නැහැ. ඒ නිසා බුදු සමයේ ඇස කියන්නේ චක්කු ප්‍රසාදයට. කන කියන්නේ සෝත ප්‍රසාදය කියන වචනේ තේරුම අරමුණු ගන්න පුළුවන් ජීවි බව කියන එක.
ඒක සෛල නෙමෙයි, ද්‍රව්‍ය නෙමෙයි. සෛල මත සජීවී සෛල මත පිහිටන ශක්තියක්. ප්‍රසාදය බිඳුනාහ කියලා බුදුන් වහන්සේ වදාරන්නේ කායික මරණයේදී. එතකොට එහෙමනම් අපිට මේ අරමුණු ගන්න පුළුවන් දොරවල් පහකුයි තවත් කය වචන දෙකයි තමයි මේ අරන් තියෙන්නේ මේ හතට. හොඳයි අරමුණු ගැනීමේදී අපිට මේ ඇස කන නාසය පිළිබඳ අවබෝධයක් කොහොම නැහැ. මේ අවබෝධයට මං ඉක්මනින් යනවා. මෙය මගේ පෞද්ගලික ජීවිතේ මම අත්දැකපු දෙයක්. මට මගේ වසර 40ක පැවිදි ජීවිතයේ මුල් කාලෙදී මා ඇසුරු කරපු කෙනෙක් කියලා දුන්නා මේ ඔක්කොම සිතනේ කියලා. මේ පේන්නේ අපට හිතනේ කියලා. ඒනකට මට තේරුණේ නැහැ. ඒනකට කලක් මම ඒක හොයලා තේරුම් ගත්තා. අනතුරුව මේක ත්‍රිපිටකයේ තියෙනවා. ඒක ඉදිරිපත් කරපුවම හරිනේ ඒක බුද්ධ හොයා ගැනීමක් නේ. අපි පිළිබඳව උන්වහන්සේ විවරණය කරන්නේ අපට තියෙන හැකියාව. එකිනෙකට වෙනස් අරමුණු ඇසුරු කරනවලු අපි. ඇසෙන් රූපේ, කනෙන් ශබ්දේ, නාසයෙන් ගන්ධේ. ඒකට වෙනස් අරමුණු කියන්නේ. ඒ වගේම ගොදුරු කරගන්නවායි කියලා කියනවා. රූප, ශබ්ද, ගන්ධ, රස වෙනයි ගොදුරු කරගන්නේ ඇහැනම් රූපේ, කනනම් ශබ්දේ, නාසයෙන් ගන්ධේ, දොරවල් 6ට 6 ආකාර අරමුණු. ඒ දෙක හරි. දැන් අපි හිතන් ඉන්නේ ඇස පිනවනවා, කන පිනවනවා කියලානේ බණටත් කියන්නේ එහෙමනේ. නමුත් උන්වහන්සේ වදාරනවා එකිනෙකට වෙනස් අරමුණු රසයෙන් නොගන්නා වූ ඉන්ද්‍රිය පහක් එක්ක. අන්න අපි ඉගෙන ගන්න ඕන අලුත්ම කාරණාව. ඇසවත්, කනවත්, නාසයවත්, දේවත්, කයවත් අරමුණු ගන්නෙ නැහැ. මේ දොරවල් පහට සිත පිහිටනවා. අන්න චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, જીවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය කියන්නේ මේ දොරවල් ආශ්‍රයෙන් පිහිටන සිත හට ගන්න එක. සිත අරමුණු රසය අනුභව කරයි. එතකොට අරමුණු රසය විඳින්නේ ඇහැ නෙවෙයි, කන නෙවෙයි, අපිත් නෙවෙයි. සිත. සිත අරමුණු රසය විඳින්න ගියාපුවාම අරමුණ අපි ඊට පස්සේ කරන වැඩේ තමයි අරමුණේ ඇලෙනවා, ගැටෙනවා. අරමුණ රූපේ නම්, ශබ්දේ නම්, ගන්ධේ නම්, රසේ නම් හොඳයි හරි නරකයි හරි කැමති නම් ඇලෙනවා, අකමැති නම් ප්‍රතික්ෂේප කරනවා. දැන් එතකොට අන්නේ ඇලීමෙන් ගැටීමෙන් අරමුණ මගේ ආත්ම වෙනවා. ඊට එහාව රටේ තුර තියෙන මගේ ආත්ම කතාවල් ඔබ ගන්න එපා. පැටලෙනවා. අරමුණ තුල තමයි ඒට එන දෙය. ඒතං මම, ඒ මගේ, ඒතෝහං අස්මින්, ඒසෝ මේ අත්තා කියන මේ අරමුණක් තුල මගේ ආත්ම කියන සංකල්පයට මිනිසා එනවා ඕන කෙනෙක්. වචනෙන් කිව්වේ නැති වුණාට බුදුන් වහන්සේ හඳුන්වන්නේ ඒක වෙන දෙයක්. එතකොට එහෙනම් අපි අරමුණේදී ලෝභ, මෝහ, දේශ මොහ කරනු ලබනවා. ඒක අරමුණට ඇලීමට කියනවා රූප තණ්හා. අරමුණට ගැටීමටත් කියනවා රූප තණ්හා. ශබ්දයට ඇලෙනවට ගැටෙනවටත් කියනවා ශබ්ද තණ්හා කියලා. ඔය ඇලෙනවා ගැටෙනවා කියන එකේ තේරුම තමයි ඔය අල්ලා ගැනීම නැත්නම් එතනින් ඉවර නොවි ඇසත් ඉවර වෙනවා, අරමුණත් ඉවර වෙනවා. නමුත් අපි හේතුවක් ඉතුරු කරගන්නවා චිත්තාභ්‍යන්තරයට. මේ විදිහට අපිට බුදුන් වහන්සේ වදාළ ධහමෙන් හෙලි කරගන්න පුළුවන් මිනිසුන් පිනවන්නේ පස් දොර නෙමෙයි සිත කියලා. සිතට එන දේ සිත අරමුණු රසය විඳිනවා. දැන් එහෙනම් අපිට ලෝකේ ජීවත් වෙන්න ලෝකේ පස් ආකාරයෙන් හඳුනා ගන්නත් ඕන. අරමුණු හඳුනා ගන්නත් ඕන, ඇස් පියානින්නත් බෑ. නමුත් මේ අසංවරව මොකද්ද? ඉන්ද්‍රිය බිඳ බැලූහ කියලා කියනවා. ඇසෙන්, කනෙන්, නාසයෙන් එන අරමුණ හොඳකොට, නරකකොට, හරිකොට, වැරදිකොට, හතුරාකොට, මිතුරාකොට ඇලෙමින් ගැටෙමින් අන්න අසංවර වෙන හැටි. ඔක්කොම අසංවරය. දැන් සියලු දුකින් මිදෙනවා සංවර කරගත්තොත් එහෙනම් දුකටපත් වෙනවා සංවර නැත්නම්. දැන් මොකද වෙන්නේ? ඇසේ රූපයට ඇලීම රූප තණ්හාව වෙනවා. කනේ ශබ්දයට ඇලීම ශබ්ද තණ්හාව වෙනවා. නාසයේ ගන්ධයට ඇලීම ගැටීම ගන්ධ තණ්හාව වෙනවා. මෙසේ තණ්හාව කාම නම් වූ තණ්හාව රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ නම් වූ දොරවල් පහෙන් හම් වෙන අරුණ පහට පංච තණ්හාවකුත්
අරමුණේ හිත ඇතුලෙන් එන එකට පව හෝ පින හෝ ධානය ඔස්සේ ධම්ම තණ්හාවකුත් හැදෙනවා. දැන් දුකට හේතුව තණ්හාව නේද? අන්න. දැන් ඕක කොහොම ගත්තේ මම පරණ කතාවක් ආශ්‍රයෙන් ඔබට වණක් කියන්න. මේ පරණ කතාව සද්ධර්ම රත්නාවලියෙන් හොයාගත්ත හැකි. නැත්නම් චක්කුණා සංවරෝ සාදු ගාථාව ඔස්සේ ගත්ත හැකි. ඔය පෙරබුදුවරුන්ගේ කාලේ හිටියා වූ හිමිනමක් පිළිබඳ කතාවක් තියෙනවා මේ පොට්ටිල කියලා. බුද්ධ කාලීනව. මේ උන්වහන්සේට පොඩි හාමුදුරුවෝ නමක් කර්මස්ථානයක් දීලා තියෙනවා. පොඩි හාමුදුරුවෝ දීලා තියෙන්නේ. මේ කර්මස්ථානේ එදා විවරණය කරන්න නෙමෙයි මම හදන්නේ. අද අපිට විවරණය කරගන්න. මෙහිමයි මේ කතාව විනාඩි කිහිපයකින් මම කියන්නම්. බොහෝ ශිෂ්‍ය පිරිසක් හිටියා වූ මේ පොට්ටිල හිමියන් මහතෙර නමක්. නමුත් මේ මහතෙර නම අයිති වෙලා තිබෙන්නේ බුද්ධෝපදේශය කරන කෙනෙක් විදිහට නෙවෙයි, සංඝෝපදේශය කරන කෙනෙක් විදිහටත් නෙවෙයි, සම්භවලත්තේරෝපදේශය කරන කෙනෙක් විදිහටත් නෙවෙයි, ඒකත්තේරෝපදේශ කියන තැනට. මේ ලස්සන වචන ටිකක් මම ඔය කිව්වේ. එතකොට බොහෝ ශිෂ්‍ය පිරිසක් ඉඳලා තිබෙනවා. ඔවුන්ට ධර්මයේ කියලා දෙනවා, අනුගමන ප්‍රතිපදා කියලා දෙන කෙනෙක්. නමුත් බුදුන් වහන්සේ මුන්වහන්සේ ළඟට වඩියාම දකින්නවා තාමත් මේ අනුන්ට කියලා දෙන අරුණාම ආධ්‍යාත්මික ගමන් මඟක ගිහින් නික්ලේශි වෙලා නැහැ කියලා. මේ නිසා බුදුන් වහන්සේ ඔහුට ඇනුම් පදයක් කියනවා. මෙසේ එන්න හිස් පොට්ටිල, මෙසේ ඉන්න හිස් පොට්ටිල, මෙසේ ඉන්න තුච්ච පොට්ටිල. හිස් පදයක් දානවා. හිස් තුච්ච. ඇයි මේ මට හිස් තුච්ච කිව්වේ කියලා ඊට පස්සේ කල්පනා කරනවා. එතකොට හිතෙනවා Taman බොහෝ දෙනාට කරුණු පැහැදිලි කළා වුණාට අධ්‍යාත්මිකේ Tamanගේ ක්ලේශයන්ගෙන් පිරීලා ඇතුළත ක්ලේශයන් හිස් වෙලා නැහැ කියලා. ඇතුළත හිස් මේ පිළිබඳ අධ්‍යාවටපත් වෙලා Taman ඉන්න තැනට ගිහින් ප්‍රධාන හිමිනමකට මහතෙරවරයෙකුට තියෙනා වූ අයිතිය පාවිච්චි කරමින් කාටවත් කියන්නේ නැතුව උදෑසන ලෑස්ති වෙලා පාසිවුරුත් අරගෙන පිටත් වෙලා යනවා. ගිය දිහා කියන්නෙත් නැහැ. දුර මග ගෙවාගෙන යන්නේ සංසුන් පෙදසක ඉන්නා වූ 39ක් හමු වෙන්නේ. ඉතින් සත්පුරුෂයාණනි මට පිහිට වෙන්න කියලා පළවෙනි නායක හිමියන්න කියනවා. ඔබ වහන්සේට කොහොමද අපි පිහිට වෙන්නේ? ඔබ වහන්සේගෙන්නේ අපි ඉගෙන ගත්තේ කියලා බැහැර කරනවා. මේ විදිහට මේක දිගින් දිගට 29 දෙනෙක් දක්වා යනවා. ඔය හැමෝම කියන්නේ අපි කොහොමද කියලා දෙන්නේ? මොකද මේ Taman ළඟ තියෙන ලොකු මානයක්. මමයි කරගත්තේ කියලා Taman හදාගත්තේ නැති දුර්වලකමක් තියෙනවා. එහෙනම් නිහතමානී වෙන්න පුළුවන් ද ගුරුයෝ කියන තැන ඇවිදින් ඉන්නවද කියලා තමයි මේ පරීක්ෂණය කරලා තියෙන්නේ. අන්තිමට පුංචිම කෙනා ළඟට යනවා. සත්පුරුෂයාණනි මට පිහිට වෙන්න. උන්වහන්සේත් බලනවා. තාමත් මෙයාගේ මේ හික්මෙන සුළු ස්වභාවය නැත නිසා උදව් කරන්න නම් පුළුවෙනි කියලා දෙන්න පිහිට වෙන්න මම කියන දේ අහනවාද කියලා තියෙනවා. අහනවා මේ වෙලාවේ දිවිනසා ගන්න කිව්වත් ගින්නට පනින්න කිව්වත් පනිනවා මම කිව්වයි. එහෙනම් ඔන්න ඉස්සරහා තියෙන පොකුණක් තියෙනවා ඔකට බැලලා යන්න කිව්වයි කියලා තියෙනවා. සිවුර පිටින්ම. දැන් සිවුර බැහැගෙන යනවා වතුරට ගිට් වෙනකොට සිවුර කොනේ වතුර ගෑවෙනකොට දැන් ඇති ඔහෙ එන්න කිව්වයි කියලා තියෙනවා. ඒ කතාව අපිට වැදගත් නෑ ඒ ටික. දැන් එතනින් එහාට මේ ටික ඔබටත් වැදගත්. මම මේක තමයි හොඳට දැනගන්න ඕන බණහන අය. ස්වාමීනි මෙසේ සලකා ගන්න. ශිෂ්‍යයා කියනවා. යම්සේ හිල් හයක් ඇති තුඹසකට තලගුවෙක් රිංගුවා නම් තලගොයා කියලා කියන්නේ ලංකාවේ ඉන්න අහිංසක සතෙක් ගොවියන්ට උදව් කරන. මිනිස්සු මරාන කෑවට. කුසි මාර්මාන්තයේදී අපිට තෙල් ගහන්න වෙන්නේ නැති සියලු ක්‍රමීන් ආහාරයට අරගෙන අපිට උදව් කරන ගොයියෙක්. තලගොයියා කියන්නේත් ඒක වෙන්නේ නැති. මෙයා අල්ලගන්න ඕන නම් මොකද කරන්න ඕන? හිල් පහක් වහලා රිංගපු හිම් බිඳගෙන යන්න ඕන. මේ තමයි කර්මස්ථානය.
ස්වාමීනි ඔබ වහන්සේත් ඒ වගේ මෙහිල් පහක් වහලා මුනිදර කටයුත්ත කරන්න කිව්වයි කියලා කියනවා. අන්න ස්වාමීනි ඔය ඇති කිව්වයි කියලා කියනවා. මේකට හොඳ කතාවක් තියෙනවා බුදුන් වහන්සේ සහ ආනන්ද හාමුදුරුව අතර. දවසක් චින්තකයෙක් ඇවිදින් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වාඩි වෙලා ස්වාමීනි මට කතා කරන්නෙත් නැතුව කතා නොකරන්නෙත් නැතුව බණ කියන්න කියලා කෙටියෙන්. කතා කරන්නෙත් නැතුව කතා නොකරන්නෙත් නැතුව. තථාගතයන් වහන්සේ ආර්ය තුෂ්ණෝන් භූත භාවයෙන් වැඩ හිටියා. ටිකක් වෙලා ගියාම චින්තකයා ස්වාමීනි ඔබ වහන්සේගේ දේශනාව හරිම පැහැදිලි මම අනුගමනය කරනවා කියලා වැඳලා යන්න ගියා. ආනන්ද හාමුදුරුවෝ බලන් ඉඳලා එයා කතා කරුවෙත් නැහැ මොකවත් ඇහුවෙත් නැහැ මොනවද උන්වහන්සේට කිව්ව එයා දැක්ක ඉදුව බණ කියලා. ආනන්දය හොඳ අසරුවාට කසේ සෙවණැල්ලත් ඇති කිව්වයි කියනවා. කසෙන් ගහන්න ඕනේ නැහැ හේවණැල්ලෙන් දන්නවා. අන්න ඒ වගේ ඒ ආර්ය තුෂ්ණේම් භූත භාවය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න නැති යා. ඒ වගේ මේ හිමියන්ටත් තේරුණා. දැන් මේ හිල් හය සහ තුඹස සහ රිංගපු තලගොයා ඔබ ළඟ තියෙනවා. දැන් තලගොයා රිංගපු හැටි සහ හිල් පහ වහන හැටි සහ තලගොයා අල්ලන හැටි තමයි මම කියලා දෙන්න යන්නේ. එතකොට ඔබේ භාවනාව බවට පත් වෙනවා අය. හරි. අපි ගනිමු ඔබ හැමෝටම ඝනකයක් තියෙනවානේ. ඔනෝකයි මම කියන්නේ මිනිසුන්ට ඇරුණාම දෙවියන්ට භූතයින්ට ප්‍රේතයින්ට හිල් හයක් ඇති තුමසක් නැති නිසා ඔය තලගොය අල්ලන්න බෑ කියලා කියන්නේ. බලමු අපි. මව්කුසින් බිහි වුණ අපි ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සහ මේ දොරවල් පහෙන් අරමුණු ගන්නවා. මව්කුසින් බිහිවීම මෙලවට එනකොටම නම් මේ පස්දරෙන් ගන්න ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් දරුවන්ට මනෝද්වාරය තියෙනවා. ඒක හිතන්න ආසන්න සාක්ෂිය තමයි බාහිර ලෝකෙ කිසිවක් ගත්තේ නැති වුණාට නිින්දේ දරුවෝ hina වෙනවා සහ අඬනවා. hina වෙන්නේ සතුට තියෙන නිසා, සතුටුදායක හීනයක් පේන නිසා, අඬන්නේ භයානක හීනයක් පේන නිසා. එහෙනම් අතීත ජීවිතේ මනෝද්වාරයක් තියෙනවා කියන එකට සාක්ෂියක් ඔය. මෞකසක් තුළ කලලයක් හැදෙන්නේ නැහැ මනෝද්වාරික සම්බන්ධයක් නැතුව. ඒක බුදු සමය තමයි උගන්වන්නේ. අනිත් ආගම් වල ඒක උගන්වන්නේ නැහැ. නිකම්ම හැදෙනවා කියලා තමයි හිතන් ඉන්නේ. දැන් අපි මේ රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ අරමුණු ගන්න යාමේදී ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් මොකද වෙන්නේ? අන්න ඒකට තමයි තලගොය අරින්ගනවායි කියලා කියන්නේ. හරිද? අපි මේ එකක් සම්බන්ධයෙන් කතා කරමු. මට රූපේ පේනවා හරි මම රූප බලනවා හරි කියන කතාව වෙනුවට බුදුන් වහන්සේ මේක හේතුඵල න්‍යායක් වශයෙන් ඉදිරිපත් කරනවා. එකක් පැහැදිලි කරපුවම ඊතුරු දොරවල් ඔක්කොම සම්බන්ධයෙන් ඔබ තේරුම් ගන්න වෙනවා. රූපයක් පේන්න ඉදිරියේ වස්තුවකට ආලෝකය වැටෙන්න ඕන. ආලෝකයේ පරාවර්තනය වී ඇසේ කාචය තුලින් ගමන් කොට ඉස්සරහ රූපේ වගේ රූපයක් ඇසේ දෘෂ්ටි විතානය තුල හදන්න ඕනේ. ඔබ ආලෝක කිරණ කරලා තියෙනවා නම් ඒ පිළිබඳ තේරෙනවා. එතකොට ඉදිරියෙන් තියෙන එකට පාලියෙන් කියනවා බිම්බ කියලා. සිත ඇතුලේ පහළ වෙන්නා වූ රූපයට කියනවා පටිබිම්බ. පටිබිම්බයක් නැතුව බාහිර ලෝකෙ කිසිවක් පෙනෙන්නේ නැහැ. ඇස් පේන්නේ නැහැ කියලා කියන්නේ බාහිර ලෝකේ වස්තු නැහැ, ආලෝකේ නැහැ කියන එක නෙමෙයි. දෘෂ්ටි විතානයට පටිබිම්බය පතිත වෙන්නේ නැහැ හරියට කියන එක. උපස්සියලක් මගින් ආලෝක කිරණ ආපහු කේන්ද්‍රගත කරපුවම අදාළ තැනට පේන්න ගන්නෙත් අර පටිබිම්බය හැදෙන නිසා. එහෙනම් අපිට මේකට හේතු කිහිපයක් හොයාගත්ත හැකියි. ඇසේ ප්‍රසාදය අවශ්‍යයි, ඉදිරියෙන් ගෝචර රූපයක් අවශ්‍යයි, ඒකට ආලෝකයේ පතිත වීම අවශ්‍යයි, ඊට පස්සේ චක්කු සම්පස්සය අවශ්‍යයි ඇහි, ඊට පස්සේ සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් වේදනා අවශ්‍යයි. එතකොට මෙන්න මේ හේතු කීපයක ඵලයේ වශයෙන් ඉදිරියෙන් තියෙන පුද්ගලයා හඳුනන්නා වූ චක්කු විඥානය පහළ වෙනවා ඇසේ. රූපය හඳුනන සිත. ඒකින්ද අපි ඒකට කියන්නේ ප්‍රසාදයේ ගෝචර රූපයේ ආලෝකයේ මානසිකාරයේ චක්කු සම්පස්සේ නිසා උපදින සැප දුක් උපේක්ෂා වේදනා. ඔය හේතු.
ওই හේතුන්ගේ ඵලය තමයි මේ අපට රූපයක් වෙන්නේ. එතකොට අපි ඉදිරියෙන් ඉන්න පුද්ගලයා හඳුනාගන්නේ මේ රූපයෙන් ඉදිරියෙන් ඉන්න පුද්ගලයාට නෙවෙයි ධර්මයේ රූපේ කියන්නේ අර ඇසේ පහළ වෙන ප්‍රතිබිම්බයට. ඒ රූපේ අපි වටිනාකමකට එකතු කරගන්නවා. ඉදිරියෙන් ඉන්න පුද්ගලයා හතුරෙක් නම් රූපේ හතුරෙක් වෙනවා. ඉදිරියෙන් ඉන්න පුද්ගලයා මිතුරෙක් නම් රූපේ මිතුරෙක් වෙනවා. ඉදිරියෙන් ඉන්න පුද්ගලයා එක්කෙනෙක් වුණාට 10 දෙනෙකුට 10 ආකාර ප්‍රතිබිම්බ හැදෙන්න පුළුවනි. ආතුරා මිතුරා නෑදෑයා ප්‍රිය කෙනා ගලවාගත්ත කෙනා මරණ්ඩා කෙනා ආදී වශයෙන් ආකල්ප. ඒ ආකල්ප තමන් හදාගත්ත දේවල් ඒවා උපදින්න ඉස්සරහින් තියෙන රූපේ උදව් වෙනවා. ඉස්සරහන් රූපේද අපි මේ විඳවන්නේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඉස්සරහින් තියෙන රූපේ උදව්වෙන් අපේ පස්සිතේ පහළ වෙච්ච රූපේ තමයි අපි විඳවන්නේ. දැන් බලන්න මෙසේ ඇසේ රූපේට හතුරා මිතුරා කොට ඇලීම ගැටීමට රූප තණ්හා කියනවා. කනේ ශබ්දයට මිහිරි අමිහිරි කොට ඇලීමට ගැටීමට අර හේතු සියල්ල තියෙනවා ශබ්ද තණ්හා කියනවා. නාසයෙන් ගන්න ගන්ධයට ඇලීමට ගැටීමට ගන්ධ තණ්හා කියනවා. මෙසේ පුද්ගලයාට පංචවිධ තණ්හාවක් දරවල් පහෙන් හට ගන්නවා. දැන් දරුවාට ටිකක් කල් යන විට බාහිර අතීත ලෝකේ ඕන නැහැ මේ ලෝකෙන් අම්මා තාත්තා අක්කා නංගි අයියා මල්ලි හරි වැරදි හොඳ නරක තේරෙන්න ගත්තාම මේ ලෝකේ ආශ්‍රිත මනෝද්වාරයක් හැදෙනවා. දැන් බාහිර වස්තු තියෙන්න ඕන දවල්ට පේන්න නිින්දෙදි පේන්න බාහිර වස්තු ඕන නෑ අර චිත්තද රූප සිතේ පහළ වෙන බිම්බ පටිබිම්බ සිතවිලි රූප වශයෙන් පේනවා. හතුරා වශයෙන් මිතුරා වශයෙන් රූපේ ශබ්දේ ගන්ධේ රසේ හීන ලෝකෙන් ඔබ ඔක්කොම දේවල් කරන්නේ මේ ලෝකේ තියෙන දේවල්ද මේකේ රහස තමයි අර මම කියපු කතාව. ඔබට සිහිනෙන් තේරුම් ගන්න පුළුවනි බාහිර දෙයක් නෙවෙයි පේන්නේ හිතට එන දේ කියලා. දවල්ටත් ඔබට පේන්නේ හිතට දෙන බව තේරුම් ගන්න හිතට ආව දේ පේනවා කියන්නේ ඉස්සරහ තියෙන දේ උදව්වෙන් තමන් හිතන දේ පේනවා. මේක තමයි බුදුදහමේ මනෝවිද්‍යාව. එහෙනම් බාහිර දේවල් ආශ්‍රයෙන් අපි ලාභ සැප දුක් නින්දා ප්‍රශංසා හරි වැරදි හොඳ නරක කියලා තීරණයකට මතයකට දැඩිව ගැනීමට නිගමනට එරුණොත් ඒක බාහිර ලෝකෙ නෙමෙයි තියෙන්නේ අපි ළඟ. මෙසේ මේ හිල් හයක් ඇති තුඹසට සිංහල තලවයා කවුද? මේ පස්තර ආශ්‍රයෙන් මේ සසර දුකින් මිදෙන්න බැරි දැන් අතන හිඟුවා නම් තලගොයා අල්ලන්න ඕන කියලා තියෙන්නේ. එහෙනම් අපටත් මේ පස්දර නිසා සසරට බැඳෙන්නා වූ හේතුව අල්ලා ගන්නයි ඕන. කොහොමද තථාගත බුදු පියාණන් වහන්සේ මේක විස්තර කරලා තියෙන්නේ? ඔබ ළඟ මේක සිදු වෙනවා නම් ඒක පිළිගන්න ඕන බුදුන් වදාළ නිසා නොවේ, මා කියන නිසා නොවේ, පොතේ තියෙන නිසා නොවේ. ඇත්ත නිසා. දන්නවද ඔබ මේ සත්වයාට ඝනකයක් කරන් පරලෝ යන්න බෑ. ලබාගත් සම්පත් සියල්ල අරගෙන යන්න බෑ. නමුත් මනෝද්වාරයට මේවා ගත්තාම සිතිවිලි වලින් යන්න පුළුවන් කියලා. පැවැත්මක්. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන්ද ඒ පැවැත්ම සිදු වෙන්නේ මොනවා නිසාද කියලා? ඇස්කම් නාසනම් අඩපණ වෙනවා. බාහිර ලෝකෙත් ඇතහැරෙනවා. නමුත් ඇයි අපිට පරලොවක් තියෙන්නේ? පස්දර ආශ්‍රයෙන් හිතවිලි හදාගත්තා වූ ද්‍රව්‍ය අවශ්‍ය නැති ඇසේ හිත තුළ ඇස කන නාසය දිවකය සහිත මනෝද්වාරයක් තියෙන නිසා. බාහිරේ පංචද්වාරය වෙනුවට මනෝද්වාරික පංචද්වාරයක් තියෙනවා අපිට. ඒ නිසා තමයි හීන පේන්නේ. මනෝද්වාරික පංචද්වාරයක කරන කටයුතු අනුව තමයි මව් කුසක කලලයක් නිර්මාණය වෙන්නේ. මනෝද්වාරික පංචද්වාරයකට පයක් හම්බ වෙන්නේ මව් කුසක නැත්නම් මනෝද්වාරික පංචද්වාරය අපායේ දිව්‍ය ලෝකේ තියෙනවා කාම වශයෙන්. බඹලෝ තියෙනවා කාම වශයෙන් නැතුව ධාන වශයෙන්. මනෝකුබ්බංගමා ධම්මා විශ්වයටම පොදුයි සත්ව සංහතියට සිත තුළ හදාගත්ත ලෝකයක්. දැන් මේ පැවැත්ම පෙන්වන්නේ මොකද්ද? මොනවා නිසාද? මේ සත්වයින්ගේ උත්පත්ති
පැවැත්ම පෙන්වන්නේ මොනවා නිසාද? නිරන්තරයෙන් මා කතා කරන ගාථාවක් දෙකක් තියෙනවා. අර්ථයක්. ඒවමයි ඇත්ත. ඒ නිසා නැවත නැවත කියන්න වෙනවා. ජීවිතයක් අතහැරෙනකොට හරි හම්බ කරගත්ත සියල්ල අතහැරෙන විට මොනවා නිසාද? ස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේ. ඔබට යම් උපාදානයක්ද තියෙන්නේ, උපාදාන සහිත නම් ඔබට උත්පත්ති හමු වෙනවා. දැන් බලමු අපි තලවේ අරිංගන හැටි. තලවේ අරිංගන හැටි විතරක් බෑනේ. හිල් පහක් වහන්නත් ඕන. ඒ හිල් පහක් වහලා සිංගප්පෙන් බිඳගෙන යන හැටි අපිට තේරෙන්න ඕන. මේ හිල් පහක් වහනවා කියන්නේ මොකද්ද? ඇස්කන්නාසය පියාගන්නවා ඉන්නවා කියන එකද? ඒකයි තේරුම් ගන්න ඕන. අපි බලමු. මේ පිළිබඳව පවතින අරුත් අදමත් මම ඔබට දේශනා කරලා තිබෙනවා පෙර. අපි එතනින් ගන්න ආපහු. ඕනෑම කෙනෙක් ළඟ මේ අරමුණු ගැනීමේදී අරමුණු තුළ සිදුවන සිද්ධිය තථාගතයන් වහන්සේ විශ්ලේෂණය කරලා තියෙනවා. අපි ගනිමු. සෝතේන සද්දං සුත්වා. ඇහැට කනට ශබ්දයක් අසා. නැත්තම් සෝතංච පටිච්ච සද්දෝච. සෝතේන සද්දං සුත්වා උප්පදිසකං සෝමනස්සං. සකසතර උපදිනවා. ඒකෙන් පෙන්නන්නේ. ඔය සෝත ප්‍රසාදයට ශබ්ද තරංගවල උදව්වෙන් බාහිර ලෝකයේ ඇති වෙන්නා වූ ශබ්දයක් හමු වුණ විට පටිච්ච උපදිනවා. ශබ්දය හඳුන හිතේවත් සෝත විඥානය. මේ සෝත විඥානයේවත් කනේ ශබ්ද හඳුනන හිත පහළ වීමේදී එතෙන්ට කරුණු තුනක් එකතු වෙනවා. ඒ තමයි කම්පෙත්තනව කනේ ප්‍රසාදය. බාහිරින් එන්නා වූ ශබ්ද රූපය මෙතන වැඩි ශබ්ද රූපයක් පහළ වීම. ඒ වගේ මේක හඳුනන සිත. ප්‍රසාදේ නැත්නම් ශබ්ද තිබුණට ඇහෙන්නේ. ප්‍රසාදේ තිබුණාට ශබ්ද නැත්නම් ඇහෙන්නේ නැහැ. පරිවර්තනය කරලා දුන්නේ නැත්නම් මේක මෙහෙමයි කියලා ඒත් වැටහෙන්නේ නැහැ. ඒ නිසා මේ තුන හේතුඵල වශයෙන් තුනක එකතුව. දැන් ඊට පස්සේ මේ සෝත විඥාණය තුළ නැත්නම් මේ මොහොතේ සිදුවෙන දේ තමයි ඊට පස්සේ විග්‍රහ කරන්නේ. ස්පර්ශ වුණාම අපි විඳිනවා. රූපය හතුරා මිතුරා වශයෙන් විඳිනවා. හොඳ නරක හරි වැරදි වශයෙන් විඳිනවා. ශබ්දය හතුරා මිතුරා වශයෙන් හොඳ නරක වශයෙන් හරි වැරදි වශයෙන්. ඕනෑම කෙනෙක් පළමුව කරන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හම්බ වෙන්නා වූ අරමුණ විඳින එක හෙවත් වේදනා. ඒ වේදනාව පෞද්ගලිකයි. එක එක්කෙනාට Taman කැමති පරිදි. රිදෙනවා නෙවෙයි විඳිනවා. විඳීමේ වෙනස්කම අනුව වේදනාපච්චය තණ්හා. වේදනාව ප්‍රත්‍ය වෙනවා ඒ අරමුණට ඇලෙන්න ගැටෙන්න. හොඳ නම් ඇලෙන්න නරක නම් ගැටෙන්න. අන්න ඒ වේදනා පච්චය තණ්හා වලදී මේ අරමුණ මමත්වයෙන් ගැනීම සිදු වෙනවා. ඒක තමයි ඒතං මම කියලා කියන්නේ. දැන් එහෙම වුණාම මේක අතහැරින්න බැරි විදිහට දැඩිව ගැනීමක් සිද්ධ වෙනවා උපාදාන. එක මොහොතේ එතකොට යලිත් හට ගන්න පුළුවන් ආකාරයට චිත්තාභ්‍යන්තරයට මුල් ගැස ගන්නවා උපාදාන පත්‍ය භව. ඔන්න හිල් හයක් ඇති තුබසට තලගයා රින්ගන හැටි. එකකින් කියලා දීපුවම අනිත් වෙනුත් ගන්න. සමස්තේ කාම උපාදාන, ගත්කල රූප උපාදාන, ශබ්ද උපාදාන, ගන්ධ උපාදාන, රස උපාදාන, පොට්ටබ්බ උපාදාන, තණ්හා ධම්ම උපාදාන. ධම්ම පැත්ත ටිකක් වෙනස් කරන්න වෙනවා. පව්, පින්, ධාන සියල්ල ධම්ම. බාහිර නැතුව
පවට ඇලිච්ච අය ඉන්නවා, පිනට ඇලිච්ච අය ඉන්නවා, ධානයට ඇලිච්ච අය ඉන්නවා. එතකොට ඒවා ධාන තණ්හා. පාප තණ්හා, පුණ්‍ය තණ්හා, ධාන තණ්හා. දැන් අන්න බුදුන් වහන්සේ හමුනෝන ධර්මයේ තේරුම් නොගත් සමාජයේ පුද්ගලයින් මෙසේ මේ හිල් හයක් ඇති තුඹස පාවිච්චි කරන්න ගිහිල්ලා ඒකට මේ තලගොයා රිංගවා ගන්නවා. දැන් උපාදානයේ බයං දිස්සා ජාති මරණ සම්භාවේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අනුණ්ඩ බැන බැන ලෝකෙට බැන බැන ඉන්නවා තමන් දුකක් හදාගෙන හිත ඇතුලේ. මේකනේ වෙමින් පවතින්නේ. එහෙනම් නැවත රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට ඇලෙන්න ගැටෙන්න මොකද වෙන්නේ? යේ සංකෝ විසාකේ සතං ප්‍රියානි සතං තේ සම්දුක්ඛානි. ඇලෙන කරුණු, ගැටෙන කරුණු 100ක් හදාගත්තොත් ජීවිතයේ දුක් 100කින් පිරෙනවා. 1000ක් හදාගත්තොත් 1000කින් පිරෙනවා. නම් දුක් කියන එක සමාන නෑ තමන් ඇලෙන ගැටෙන ප්‍රමාණයට අනුව. කෙලස් කියන එකත් සමාන නෑ. අල්ප රජස් බහු රජස් කියලා තියෙන්නේ ක්ලේශ ධර්ම ස්වභාවය ළමා කාලේ අඩුයි මහලු වෙනකොට වැඩි. ඒ වගේ අසුරු කරන ආකාරයෙන් භාවිතා කරන ආකාරයට අනුව ක්ලේශ වල වෙනස්කමක් තියෙනවා. නියත ක්ලේශ සංඛ්‍යාවක් තියෙන්න බෑ. ඒ නිසා තමයි අර බුද්ධත්වයටපත් වෙලා මන්දෝත්සාහි වුණ මොහොතේ කෙලස් බහු රජස් ඇති අයට බැරි වුණාට අල්ප රජස් ඇති අයට මේ දේ තේරුම් ගන්න පුළුවන් කියලා ධර්ම දේශනා කරන්න තේරුම් ගත්තා. අදත් මේ සමාජයේ මම දකිනවා හැමදෙනාම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වුණාට සංකල්පනා වශයෙන් ගත් කල ඔවුන්ගේ අදහස් වල මේ වෙනස මම දකිනවා. කාමාසක්තය ඒක දිව්‍ය සැප නිවන් සැප වශයෙන් හිතෙන අය, ඒ වගේ මේකට කිසි ආසාවක් නැති අය, විවාහය ඕන අය, විවාහය කැමති නැති අය සමාජයේ ඉන්නවා. ඒ ඔය පිළිබඳව මම ළමා කාලේ අහපු කතාවක් නම් තියෙනවා, ශාස්ත්‍රීය පදනමක් නම් නැහැ. ඇත්තද කියලා දැනගන්න. දෙවියන් අතර ඉඳලා මෙහාට ආපුවම තමයි මල් වලට අහර මෙහෙ නැත්තම් මේ බාහිර ලස්සනට ප්‍රිය කරනවායි කියලා කියන්නේ. බ්‍රහ්මයින් අතර ඉඳලා මිනිසුන් අතර ආවම තමයි කාමයට ප්‍රිය කරන්නේ නැහැ කියන්නේ. උන් හිටියේ කාමයට යටපත් කරගෙනනේ. ඉතින් වෙනස්කම් එහෙනම් මිනිස්සුන්ට වෙනස්කමකුත් ඇති වෙනවා. කෙසේ වෙතත් අපිට දැන් මේ හිල්හය ඇති තියෙන තුඹස තියෙනවා. ඔන්න බණ තේරෙනකොට තේරෙනවා සලෝගයා රිංගලා ඉන්නේ හැටි. උපාදානේ බයං දිස්සා ජාති මරණ සම්භවේ. වෙන මොකක්වත් ප්‍රසාදේ ගෝචර රූපේ ආලෝකයේ මානසිකාරයේ බාහිර ලෝකේ තියෙන වස්තු නෙවෙයි මේ දුක් ගෙනත් දෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමා යානි විචිත්‍රානි ලෝකේ. ලෝකේ තියෙන විචිත්‍ර වස්තු වල ඇති කාමයක් නැහැ. Taman හති කරගන්නා වූ සංකල්පයයි පුරුෂයාට කාමයේ කියන්නේ. පුරුෂයාට ඔය ස්ත්‍රියට. සංකල්පය Taman හරි වැරදි හොඳ නරක වශයෙන් ගොඩනගාගත් එකක්. ඒක නැවත කොතරම් හෙව්වත් සිතුවිල්ලක් පවණයි. සිතුවිල්ල තියන්න බෑ, නැසෙනවා. කල්පාන්තරයක් සිතුවිල්ල නැවත උපදවා ගත්තත් නැවත ඉඳීමේ ඕනකම ඇරුණාම ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට පෙන්වලා තියෙන්නේ පිපාසයට ලුණු දිය පානයක් කියලා. ඔබට පිපාසය හැදිලා තියෙනවද? ඔබ ලුණු දිය බීලා තිබෙනවද? ඒ මොහොතට පිපාසය නිවෙනවා වගේ දැනෙනවා. නමුත් ඒ ලුණු දියටත් එක්කලා ඊළඟට පිපාසය වැඩි වෙනවා. කාමයේ විඳ ඉටු කර ගැනීමේදී දැන් ඇති කියලා හිතනවා, හෙට අනිද්දාට ආපහු ඒ ඕනකමත් එක්ක නැවත එනවා. දිවත් මිනිස්සු කියනවා සමාජයේ චෝදනාවට ලක් වුණාම ආයෙ නම් බොන්නේ නැහැ. නමුත් හෙට උදේ හෙට හවස් වෙනකොට අර ගිජුකම ඇවිදින් නොදැනීමත බෑරුම පැත්තට යනවා. අන්න එහෙම තමයි මේ අරමුණු ඉටු කරගන්න දීලා දිනපු කෙනෙක් ලෝකේ නැහැ. නැවත මේ සංසාරේ කෝටි සංඛ්‍යාත වාරයක් ඔබ ඔය අරමුණු ඉටු කරගන්න ඇති. තව ඉල්ලනව නේද? සසර යන්න පුළුවන් ඒ නිසා. ඉල්ලන්න. එහෙනම් බුදුන් වහන්සේ වදාරන්නේ මේ තලගොය අල්ලන්න ඕන. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මේකට කරන්න ඕන වැඩක් තියෙනවා. හිල් පහක් වහන්න ඕන. ඒක තමයි තේරෙන්නේ නැත්තේ. තුඹසක නම් හිල් පහ වහන්න පුළුවන්. මොකද්ද මේ හිල් පහක් වහලා පිංගපෙහෙන් බිගානවා කියලා කියන්නේ? පංච ద్వාරයට අරමුණු ගන්න නැතුව මනෝ ద్వාරය විදර්ශනා කරනවා කියන එකද? නෑ. අන්න අර කතාවෙන් හොයාගන්න පුළුවන් අපිට ඒක. මේක පහක් හොයන්නේ අපට. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වශයෙන් පස් දොරෙන් අරමුණු ගන්නා නිසා.
තථාගතයන් වහන්සේ වදාළේ අරමුණු රසය නොගන්නා වූ ඉන්ද්‍රියන් පහක් අපට තියෙන්නේ. එහෙනම් සිතයි අරමුණු රසය විඳින්නේ. හිතන්නකෝ ගයක් ඇතුලේ තිරයක් තියෙනවායි කියලා. කළු පාට. මේ තිරේට වීදුරු නැත්නම් ජනෙල් පහකින් ආලෝකය වැටෙන සකස් කරලා තිබෙනවා. උතුරෙන් දකුණෙන් උඩින් යටින් කියලා ගන්න කොහෙන් ආවත් ආලෝකය වැටෙන්නේ තිරේ එක තැනට. අන්න ඒ වගේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසය කියලා අරමුණු වල විවිධත්වයක් තිබුණාට අන්තිමට වැටෙන්නේ සිතට. මේ සිතයි අපි පිනවන්නේ. සිත හයකට බෙදා ගැනීම තුළ තමයි අපිට මේ සයාකාර වෙලා තිබෙන්නේ. අන්න හිල් පහ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා පෙන්වනකොට අන්තිමට ඔක්කොම එකක් බවට පත් වෙනවා. එතකොට එහෙනම් ඒක තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියවට තණ්හා අන්තිමට තණ්හාව මේ මොහොතේ තියෙන එක. තේරුම් ගන්න. දැන් එහෙමනම් අපට මොකද කරන්න ඕන? මේ බිඳගෙන යනවා කියන්නේ මොකද්ද? දැන් එහෙනම් ඒකෙන් පෙන්වන්නේ විදර්ශනා කරන්න ඕනේ. බිඳගෙන යනවා කියන්නේ. එහෙනම් අපිට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට අනුගත කළ දොරවල් 6ෙන්ම විදර්ශනා කරන්න පුළුවන්. පහක් වහනවා කියන එකේ තේරුම මේ පංචද්වාරයේ අඩබන කරගෙන මනෝද්වාරයට මුහුණ දෙනවා කියන එක නෙවෙයි. පංචද්වාරයට මුහුණ නොදී වනාන්තර ගත වුණ අය ධර්මයේ තේරුම් ගත්ත අයට මනෝද්වාරික එන කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක සංසිඳෙමින් ඉන්න පුළුවන්. ඒකම අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නම් තිත්තං චරන්නේ සින්නවා සයනවා කියලා ඉරියව් හතරක් වදාරන්නෙත් නැහැ. අපට තේරුම් යන්න ඕන අපි බාහිර ලෝකයක් එක්කලා ජීවත් වුණාට බාහිර ලෝකයේ දේවල් ආශ්‍රයෙන් අපි ඇලෙන්නේ ගැටෙන්නේ Taman හදාගත්ත මතයේ සමග කියලා. බාහිර වස්තු වල නෙවෙයි මම ඉන්නේ, කයේ නෙවෙයි මම ඉන්නේ, අර මතය තුල බව තේරුම් ගන්න වෙනවා. දැන් මේ බිඳීම අවශ්‍යයි. බිඳලා බලන්න ඕන. එතකොට නේ අල්ල ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු මම ඉන්නේ කොහෙද කියලා. ඒක තමයි බිඳලා බලනවායි කියන්නේ. මම අකුරු දෙකේ ඉන්නවද? නැහැ. මම සම්මත වශයෙන් කයේ ඉන්නවා. නමුත් ආපහු කෙස්ලොමිනි දත් 32කට බෙදපුවාම අපේ රටේ බෙදලා තියෙනවා වගේ සහ පොළොවට පස් වුණාම ඒකෙත් එහෙම ආත්මයක් තිබිලා නැහැ. එහෙනම් බුදුන් වහන්සේ වදාළ මම ඉන්නේ කොහෙද? ඒතං මම. ඒතෝ අහං අස්මින්. ඒසෝ මේ අත්. එය කුමක්ද එය? ඒ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බේ, ලාභේ, අලාභේ, සැප දුක නින්දා ප්‍රශංසා ඕනෑම ඉන අරමුණක්. දැන් මේක හේතුඵල වශයෙන් බලන්න ඉගෙන ගන්න. පහන් දැල්ල කිව්වහම ඕක අපට පේනවා දැල්ලක් විදිහට. නමුත් පහන් දැල්ල නිකන් හැදෙන්නේ නැහැ. ඒක දැල්ල හැදෙන්නේම ඔක්සිජන් නැමැති වාත ආශ්‍රයයක. පහන් දැල්ලක් සඳහා අපට පහන සමග වැටිය සමග තෙල් තියෙන්න ඕන. වැටි පැත්තකින් තියලා තිනවා ඒකේ දැල්ල නැහැ. තෙල් පැත්තකින් තියලා තිනවා ඒකෙත් දැල්ල නැහැ. පහන පැත්තකින් තියලා ඒකෙත් දැල්ල නැහැ. මේ එකක් අඩු වුණොත් දැල්ල තියනවාද? වාතාශ්‍රය නැත්නම් ඒත් දැල්ල හිටින්නේ නැහැ. එහෙනම් දැල්ල කියන්නේ කොහොමද තිබිලා එන දෙයක් නෙමෙයි මේ හේතු හතරේ ඵලය. එතකොට ඒක හේතු වල මේ ඵලය නෑ. නමුත් ඵලයක් තියෙනවා. හේතු නිසා ඵලයක් හටගන්න තියෙනවා. මේ හේතු එකක්වත් එකතු වුණොත් නෑ. හොඳයි අපි බලමු මේ රූප තණ්හාව කියන ඵලය කොහෙද හටගන්න තියෙන්නේ කියලා. කොහෙද ඒක තියෙන්නේ? ඉදිරියෙන් ගෝචර රූපයක් තියෙනවා. ඔබේ ප්‍රසාදයේ තිබෙනවා. ඔබට චක්කු විඥානය පහළ වෙනවා. ඒ සඳහා සක්කු සම්පස්සේ අරමුණු ස්පර්ශ වීම හට ගන්නවා. ඒ නිසා සැප හෝ දුක් හෝ උපේක්ෂා හට ගන්නවා. මේ හේතු. ප්‍රසාදයේද මම, ගෝචර රූපයේද මම, ආලෝකයේද මම, චක්කු සම්පස්සේද මම, සැප දුක් උපේක්ෂා වේදනාද මම. ඒකකවත් මම නෑ. ඒවා නිසා හට ගන්නා වූ ඵලේ ආසක්ත වීම මමයි. අල්ලා ගැනීමෙන් මම හැදෙයි. මඤ්ඤමානෝ මමත්වෙන් ගැනීම. දැන් මේ තමයි බින්දලා බලනවා. දැන් බලන්න විෂයාකාර මිත්‍යා දෘෂ්ටි විග්‍රහ කරන්නේ රූපේ මමයේ, මම රූපේ, රූපේ තුල මායත, මා තුල රූපේ ඇත. වේදනාව මමයේ, මම වේදනාවේ, වේදනාව තුල මායත, මා තුල වේදනාව ඇත. එසේ මේ මම පෙන්වන්නේ කයේ නෙමෙයිනේ, අර රූප අරමුණේ
ඒක හඳුනන වේදනාව, ඒක හඳුනන සංඥාව, ඒක හඳුනන සංකාරය, විඥානය. ස්කන්ධ පංචකේ ඇලීමෙන් හටගන්න එක තමයි මම කියන්නේ. එතන මම. ඒ ස්කන්ධ පංචකයට සක්කාය නම් එහෙනම් ඒක මමත්වෙන් ගැනීම දිට්ඨි. නිසා පංචස්කන්ධය ආත්මකට ගැනීම සක්කාය දිට්ඨියයි කියන වචනේ මෙතනින් තේරෙනවා හොඳට. එහෙනම් ඒ තමයි තලගොය අරින්ගෙන හැටි නැත්තම් සසරට බැඳෙන හැටි. දැන් මේක බණ අහලා හොඳටම තේරුම් ගන්න ඕන පස් දොරින්ම අපි අරමුණුගෙන අරමුණු වලට ඇලීම තුලින් බාහිර ලෝකේ වස්තුන තිබුණාට අරමුණු ලෝකයක් හදාන තියෙනවා. පස් දොර අතහැරුණාම මනෝද්වාරික අරමුණු ලෝකයේ තමයි පවෙන් අපාය පිනින් දිවේ ලෝකයේ ධානයෙන් බඹ ලෝකය කියලා කියන්නේ. හොඳයි ඔබට මනෝ ලෝකයක් නැත්නම් එහෙනම් සත්‍යයට සිටිවිලි වල හදා ගන්නා වූ ලෝකයක් තුල කය අතහැරුණාට තමන් හදාගත්ත ලෝකේ තියෙනවා. මේක පවතින ඝන කයක් ඕන වෙන්නේ මව් කුසකින් උපදින සත්වෙන් විතරයි. අනිත් ඔක්කොම මේකේ තියෙනවා. ඒ කියන්නේ උපාදානය අල්ලාගෙන කියලා. වෙන මුකුත් ඕන නැහැ. උපාදානයේ ඇතිතුරු තියෙනවා. ඒ පිළිබඳව අච්චගොත්ත බමුණට පැහැදිලි කරන්නේ අම්මාකාරයට ගින්නක් ගොඩ ගහලා තියෙනවා. ගින්නක් ඇවිල්ලා දර දාලා මේ දැල්ල උඩට යනවා. මේ දැල්ල මොනව අල්ලාගෙනද යන්නේ? වාතය අල්ලාගෙන. වාතය නැත්තම් දැල්ලක් උඩ නගින්නේ නැහැ. දැල්ල උඩ නගින්න වාතය උදව් වෙන්න ආසේ සත්වයාගේ පැවැත්මට උපාදානිය නම් මුලා උදව් වෙනවා. එහෙනම් දැල්ල උඩට යන්නේ වාතය නැතුවම වගේ උපාදානිය නැත්නම් සසරක් නැහැ. අන්න තලගොයක්. දැන් මේ තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං තණ්හාව නැත්නම් ශෝකයක් බයක් නැහැ. දැන් අපිට තියෙනවා නේද හැමෝටම තලගොයක් අල්ලන්න. මේ රින්ගපු තලගොයානේ අල්ලන්න තියෙන්නේ. ඒ කියන්නේ මොකක්ද ඒකෙන් කියන්නේ? තමන් විසින් බාහිර ලෝකේ අරමුණු ගැනීම තුළ හදාගත්තා වූ චිත්තාභ්‍යන්තරය ඇති කරගත්තා වූ මුලාවක් තිබෙනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. එමත් නැත්නම් තවත් විදිහකින් කතා කරනවා නම් තමන් හදාගත්ත දේ සිතට එනවා උපන්න කුසල්. තබාගත් දේ හිතට එනවා. ඒ හිතට එනවට කියනවා ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය. ඔබ දැවෙන්නේ මේවායින්. ඔබද ඔබේ කයද? නෑ. නමුත් මේවා ආපහුම දැවෙනවා නේද? අන්න බුදුන් වහන්සේ වදාළ දුක්ගිනි. එහෙමනම් කෙනෙක් හදාගත්ත ලෝකයක් තුළ හදාගත්ත දුකක තමයි විපත් වෙන්නේ. මේක බාහිර වශයෙන් හොයලා බලපුවම හොඳට තේරුම් ගන්න පුළුවන්. කෙනෙකුට සැප දේ තව කෙනෙකුට දුකයි. කෙනෙකුට ප්‍රිය දේ තව කෙනෙකුට අප්‍රියයි. කෙනෙක් අඬනවා තව කෙනෙක් අඬන්නේ නැහැ එකම සිද්ධියකදී. ඒකේ හේතුව එනම් එකම සිද්ධියක් නම් ලෝකේ ඔක්කොටම දුක හෝ සැප තියෙන්න ඕන. අපි කියමුකෝ ගීතය කියලා. ගීතය රසවත් ගීතයක් නම් හැමෝටම රසවත් වෙනවා. නමුත් ඒ ගීතයම තව කෙනෙකුට නීරසයි. ශාස්ත්‍රීය ගීතේ රසයි කෙනෙකුට ශාස්ත්‍රීය ගීතේ නීරසයි. වේග රිද්මේ රසයි වේග රිද්මේ නීරසයි. Taman බලන ආකාරයෙන් නෙවෙයි නේද? ගීතේ වේග තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ බාහිර ආශ්‍රයෙන් තමා හදාගත්ත ලෝකය හදාගත් එකක් සහ අල්ලාගත් එකක්. ඒක ලෝකේ නෑ. සිතිවිලි වල තියෙන්නේ. සිතිවිලි පහළ වීම වෙනයි සිතිවිලි අල්ලා ගැනීම වෙනයි. සිතිවිලි වලට තියෙන හැකියාවක් හටගත්ත ගමන් නැසෙන්න. ඒක අපට දීලා තියෙන භාග්‍යයක්. අපි මේ හැකියාව නැති කරගත්ත අසංවේදී වුණා හටගත්ත ගමන් නැසෙන එක වෙනකොට හටගත්ගෙන නැසෙන්න පෙර අල්ලාගෙන නැසෙන්න කටයුතු කළා. මේ නිසා අපට නම් උපාදාන නම් වූ බන්ධනයකටපත් වෙන්න සිදු වුණා. අන්න එහෙමයි අපට මේ දුක සහ දුකට හේතුව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දුක උපාදානයට හේතුව තණ්හාව. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය ඒ සඳහා ඒ තණ්හාව නැති කරන්න ඕන. ඇසේදී, කනේදී, නාසයේදී, දිවේදී, කයේදී අල්ලා නොගැනීමෙන් තලගොයා
රිංගන් නැතුව ඉවර වෙන්න වෙනවා. රිංගන හැටි කොහොමද වෙන්නේ? රිංගන හැටි තමයි තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව මෙන්න තලගොයා රිංගන හැටි. අල්ලගන්න බැරි වුණා. බණ තේරෙන්නේ නැති නිසා. දැන් අල්ල ගන්න ඕන. එහෙනම් ඔබට ඇසේදී කනේදී නාසයේදී දිවේදී කයේදී උගුලක් අටවන්න ඉන්න වෙනව නේද? ඔය උගුල කියන්නේ සත්තු අල්ලන්න හදපු එකක් නේ. සතා දන්නේ උගුලක් බව. එවිදින් අහු වෙනවා. වගේ Taman හදාගත්තා වූ චිත්තාභ්‍යන්තරගත උපාදානයේ බාහිරට ගැටීමේදී මතුවෙනවා. ඒ වෙලාවට දකින්න ඕන. මේ මතුවීමට කියන නම තමයි uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. මේ මතුවන මොහොතේදී පමාදී පුද්ගලයා තමයි ඒක බාර අරගෙන ප්‍රතික්‍රියා දක්වන්න යමින් පවත්වන තැනට ආයෙත් තලගොයාට රිංගන්න ඉඩ තබු එක. ඒකට පාලියෙන් පෙන්වන්නේ අදිවාසේති නප්පජහති නවිනෝදේති නභ්‍යන්ති කරෝති න අනභවංගමේති මේ කරමින් ඉන්න දේ. රූපේ හරි, ශබ්දේ හරි, ගන්ධේ හරි, රසේ හරි ආපුවාම ඒක ඉවසනවා. තරහ හරි ආපුවාම ඒක බාර ගන්නවා. මේකෙන් මට ඉදිරියට තැබීමෙන් දුකක් වෙන එක කල්පනා කරන්නේ බැහැර කරන්නේ නැහැ. අල්ලා නොගෙන අවසන් කිරීමේ විශේෂ ශික්ෂණයට පාවිච්චි කරන්නේ නැහැ. අවසන් කරන්නේ නැහැ. යලිත් හට ගන්නට හේතුවක් ඉදිරියන සබ අවසන් කරන්නේ නැහැ. අන්න කරන වැඩේ. මිනිසා කරමින් ඉන්න සසරට බැඳෙන ධර්මයට එරෙහි වැඩේ. මේ වැඩේ කරන්න එපා කියන එක තමයි බුදුන් වහන්සේ වදාරන්නේ. මේ මොහොතේ මේ වැඩේ කරන්න එපා. කරන එක පමාවයි, නොකිරීම භාවනාවයි. කොහොමද පෙන්වන්නේ? ඒ මොහොත තේරුම් ගන්න වෙනවා නොකිරීම නම් වූ ක්‍රියාවෙන් අවසන් වෙන්නේ නැහැටි. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන්. එහෙනම් අපට හොඳට තේරෙන්න වෙනවා මේ සමාධියක් හදාන ඇස් පියාණින්ද නෙවෙයි ඕන. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලෝකෙත් එක්කලා සම්බන්ධ වෙද්දී මේ විතර්ක උපදී කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. එතෙන්ට සිහිය ගෙනත් පෙර පරිදි කටයුතු නොකර අනාගතයක් හදන අනාගත ඵලයක් හදන හේතුවක් ඉතුරු නොකොට ඔබට අවසන් කරන්න පුළුවන් නම් ඒකට තමයි බුදුන් වහන්සේ වදාරන්නේ නිරෝධය දකින්නයි කියන්නේ. සිතේ හටගෙන නැසෙන එක නිරෝධය තමයි. නමුත් ඒකේ අර්ථ දෙකක් තියෙනවා, අවශේෂ සහ නිර්වශේෂ කියලා. දැන් එහෙනම් මේ උපාදානීය දුක් ගෙනත් දෙනවා නම් අපි උපාදානයෙන් මිදෙන්න ඕන. ඒකට බුදුන් වහන්සේ නිර්දේශ කරන්නේ වෙච්ච උපාදානයන්ගෙන් මිදෙන්න නෙමෙයි, අලුතෙන් උපාදාන කරගන්න නැතුව ඉන්න කියන එක. ಗುಣ දේවල් හටගත්තාම ආපහු හිතට එනවා. ඒක ඉන්නේ අතීත හේතුවක ඵලයක් වශයෙන්. නමුත් අල්ලගත්තේ නැත්නම් ඒක නිරෝධ වෙනවා. අල්ලගත්තොත් මේක නිරෝධ වෙන්නේ අනාගත ඵලයක් උපදින හේතුවක් තියලා. එතකොට ආයෙත් කිකිලිය මැරුණට පිටර දාලා තමයි කිකිලිය මැරෙන්නේ. ගංගහ මැරුණට ඇටයක් බීජයක් ඉතුරු කරලා තමයි ගංගහ මැරෙන්නේ. ඒ නිසා ඊළඟ પરම්පරාවක් හැදෙනවා. වර්තමාන මොහොත වර්තමාන ස්කන්ධ පංචකය නින්ද හැරෙන විට සිවිරියව් වේදීම Tamanට උදින අරමුණ කර්ම රැස් කරන මධ්‍යස්ථානයක් වෙනුවට කර්මක්ෂය කරන මධ්‍යස්ථානයක් බව ඔබට පත් කළ හැකි නම් පත් කරගත හැකි නම් දැන් මොනවද විදර්ශනා කරන්නේ? අරමුණු. දැන් මොකද ඔබ කරන්නේ? ඒ උපදින රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකය මගේ මම මගේ ආත්මකට ගත්තා වූ පෙර පුරුද්ද එතෙන්ට එකතු කරන්නේ නැතිව අල්ලා නොගැනීමෙන් උපාදානයේ වෙන්න හේතු ඉතුරු නොකිරීමෙන් ඔබ ඉවසීමෙන් යුක්තව මෙය සංසිඳවනු ලබනවා. සංසිඳවීම කියන පදයේ තේරුම අනාගත ඵලයක් උපදින්න හේතු නොතබා අවසන් කිරීම. නොසංසිඳීම යනකේ තේරුම අනාගත ඵල උපදින්න හේතු තබා අවසන් කිරීම. අන්න එහෙම අපිට මේක තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඉතින් උන්වහන්සේට මේක තේරෙන්නේ නැති
මේ ස්කන්ධ පංචකයගේ අනිදුක්ඛානාත්මය පාවිච්චි කරන්නේ නැතුව කී හිටියට තමන් මේ පටිසෝතගාමිත්වයට වැටිලා කර්මක්ෂය කිරීම කරගන්න නැතුව ඉන්නේ නැති කියලා. අර උපමාවෙන් උන්වහන්සේට තේරුණා එහෙනම් බුදුදහමේ පෙන්නන්නේ උපාදානයේ මිසාර දුක් ගෙනත් දෙනවා උපාදානෙ මිදෙනොත් දුක් නැහැ එහෙනම් ඔබ වහන්සේ උපාදානෙන් මිදෙන කටයුත්ත කරන්න ඒකට කියනවා මුනිද්වාරය. මුනිවරු. වෙනම ධාරයක් නැහැ දොරවල් හයෙන්ම මුනි කටයුත්ත. මෝණීය වත කියලා කියන්නේ සංසුන් කිරීම කියන එක. මෝණීය වත. මුනි වත කියලා කතා කරන්නේ. ඔන්න ඔබට සතහකට බුදු පියාණන් වහන්සේගෙන් හෝ ඒ සම්බුදු සසුන තුළ බුද්ධ පුත්‍රයෙකුගෙන් ලැබෙනා වූ ආවාදය. මේ ආවාදය තේරුම් ගත්තම සිදුවෙන කාරණයක් තියෙනවා. අප පිළිබඳව ගැඹුරු විමර්ශනයක් හම්බ වෙනවා. අප ස්ත්‍රියෙක් පුරුෂයෙක් ගිහියෙක් පැවිද්දෙක් ලොකු කෙනෙක් කුඩා කෙනෙක් කියලා ආකල්පයට වඩා එහාට ගිය අප තුළ ක්‍රියාත්මක වෙන්නා වූ පංචස්කන්ධ ධර්මතාවයගේ උපදීම මැරීම නම් වූ ඒකත්වයටපත් වෙනවා අපි හැමදෙනාම. අපි කියමුකෝ ගමක මගුල් පෝරුවක් තියෙනවායි කියලා. විවිධ පුද්ගලයෝ ඉන්නේ. ඔක්කොම නගින්නේ එක මගුල් පෝරුවට. එක එක නැකත් වලට ගත්තාම. ඒ වගේ අපි විවිධ පුද්ගලයෝ කෑමෙන් බීමෙන් ඇඳුම් පැළඳුම් වලින් යාමෙන් ඒමෙන් රටේ සහ විදේශගත වීමෙන් අධ්‍යාපනයෙන් ඒ බාහිර ලෝක විවිධත්වයක් තිබුණාට අන්තිමට හැමෝම පහල කරගන්නේ ස්කන්ධ පංචකයක්. හැමෝටම සිදුවෙන්නේ ස්කන්ධ පහෙන් පහට ඉපදී මැරෙන්න සිදුවෙන එක. ඒ ස්කන්ධ පහට මුලා වීම සසර ඇවිදින පමාවේ මධ්‍යස්ථානයයි. ඒ ස්කන්ධ පහ පමා නොවි අවසන් කරන එක සසර ගමනින් නිදහස් කරන මධ්‍යස්ථානයයි. උපාදානයේ වී අවසන් වීම වෙනකොට උපාදානයේ නොවි අවසන් වෙනට අපට එනම් මොකද කරන්න වෙන්නේ? අරමුණේ නිරෝධී සාන්ත සමාධියක් හදාන දැන් මන් නිවෙන කියලා හරියන්නේ නැහැ. තවදුරටත් ඔබ ළඟ චිත්තාභ්‍යන්තරේ පවතිනවා නම් මේවා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වශයෙන් පංච උපාදානස්කන්ධ වශයෙන් හට ගන්නවා. ආපහු අහුවෙලා හේතු ඉතුරු කොට අහුනොත් ඔබට තලවේ අහුවෙන්නේ නැහැ. ආයෙත් රුන් සිංගනවා උඹහට. අල්ලගන්නනේ ඕන. මෙන්න මේ කරුණ වටහා ගන්නට කාටද පුළුවන්? මා කල්පනා කරන්නේ දොරවල් 6ක් තියෙන 5ක් තියෙන දොරවල් වල මේ විස්තර විවේචනයේ තේරුම් ගන්න පුළුවන්. මේ දොරවල් පිළිබඳ විවරණය සපයන්නා වූ සද්ධර්මයක් පවතින ලෝකයක රටක බුද්ධෝත්පාදයක උපන් මිනිස්සුන්ට අරමුණක හේතුඵල න්‍යාය තේරුම් අරගෙන මේ හේතු එකතු වුණොත් ඵලයේ බවට පත් වෙන්නේ. එතකොට මේ හේතු වල මම නෑ. අපි මමත්වෙන් ගැනීම අපේ මෝඩකමක්. ඒවා නොගන්නේ නම් ඒ මමත්වෙන් නොගන්නේ නම් අර හේතු එතරම් නැති වෙලා යයි. නමුත් මමත්වෙන් ගැනීමේ හේතු එහෙම නතර කරන්න බෑ. ඒක අනාගත ඵලයක් ඇති කරන තැනටපත් වෙනවා. එතකොට අපිට එහෙමනම් මේ සමාජයේ දුක් ගෙනත් දෙනු ලබන්නේ බාහිර වස්තුද? බාහිර අටලෝ දහමද? නැහැ. ඒවා නිසා තමන් ඊට අදාළ ඇලීම් ගැටීම් සංඛ්‍යාවක් හදාගෙන උත්පත්ති ස්ථාන බවට පත් කරන උපදිමින් ඒවැ දුක විඳිනවා. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය නැවත ඉපදීමේ දුක. ඒවයි බුදු තේරුම් ගන්න ඕන. ඒවෙන් සැනසීමක් තියනවද? කාට හරි 12 හරි අනුම්පදයක් ගහලා සැනසීමක් ලබන්න හිතයි. නමුත් අනුම්පදේ ලබන්නා මුටි කන්නා ඔහු තව ප්‍රතික්‍රියාවක් දක්වමින් මේක ඉන්හාට ප්‍රතික්‍රියා ක්‍රියා කියන දාමයට අහු වෙනවා. එවිට මාග නහි වේරේන වේරාමි සම්මන්තිද පුදාචනං කිසිවිටකත් එකට එක කරලා සංසිඳවා ගන්න බෑ කියලා ඒක සසර හදන පැවැත්මට ගොදුරුන තැනක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔබට තේරෙනවද අපි පුද්ගලයන් වශයෙන් ඉපදුනාට පුද්ගලයන් වශයෙන් ආගමක් ඇදුවාට පුද්ගලයන් වශයෙන් අපි ඒ ආගමේ නරක හොඳ දෙකක් අනුගමනය කළාට නරක අතහැර හොඳ අනුගමනය කරාට අපි පුද්ගලයන් වශයෙන් ආත්ම දෘෂ්ටිය තුළ පැවැත්මේ වහල්ලු කියලා.
පැවැත්මට පෝර දාන්න හෝ පැවැත්ම අගය කරන්න බුදුරු පහළ වෙන්නේ නැහැ. බුදුන් වහන්සේලා පැවැත්ම වෙනුවට නැවැත්ම දේශනා කරනවා. පැවැත්මේ ඉඳ බලන විට නැවැත්ම හිස්තන පාළුවක්. ඒ නිසා ඒකට යන්න කැමති නෑ කවුරුත්. පැවැත්මේ පවතින නොනිමෙන ස්වභාවය කවදාවත් ඉවර වෙන්නේ නැති බව, ඉවර කරන්න බැරි බව. ඒ තුල සසරේ යන්න තියෙන ගමන් මඟ. මේ සියල්ල Tamanගේ මෝඩකම නිසා Tamanට හිමි වෙන දායාදයක් නේද කියලා තේරුණා නම්. ඔවුන්ට පැවැත්මට වඩා නැවැත්ම වටිනාකම වශයෙන් තේරෙවි. ඒක පෞද්ගලිකව ලබන ලාභයක් හෝ ලෝකෙන් එහා පැත්තේ තියෙන දෙයක් නෙවෙයි. මේ පැවැත්ම සඳහා මිනිසා භාවිතා කරන්නා උපක්‍රම සමාජයෙන් අයින් වෙනවා. මොනවද අපි මේ උපක්‍රම පාවිච්චි කරන්නේ? විවාහයේදී, නඩුහබවලදී, දේශපාලනයේදී, තවත් ඉඩකඩම් අර්බුදවලදී, සහෝදර සහෝදරියන්ට අර්බුදවලදී, තරඟකාරීත්වයේදී අපි පාවිච්චි කරනවා ලෝභය, ද්වේෂය, මෝහය නම් වූ මායයට අයිති හමුදාව. අපි ඒවාට ඇලී කටයුතු කිරීමෙන් ප්‍රශ්න අවුල් කරගන්නවා. ඒ නිසා මිනිස් සමාජයේ දුක පවතින්නේ බුදුන් වහන්සේ වදාළ සංඛාර දුක්ඛේ පවතින්නේ. බාහිර අනිකුත් කාරණා තියෙන්නත් පුළුවන් නැති බැරි කම්තොල සහ නියගේ ධම්මතවාදී කාරණාවලදී. මේ පවතින්නේ මිනිස් චිත්ත සංතානයේ හටගෙන වැඩි දියුණු වෙන්නා වූ ක්ලේශ ධර්මයන් මත, ලෝභ දේශ මොහ මත. මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ ලෝභ දේශ මොහ නැතුව කටයුතු කරන්න පුළුවන් කියලා උගන්වනවා. එතකොට අර කියන වංචනික ක්‍රියාමාර්ගෙන් සිදුවෙන්නා වූ වන සම්පත් විනාශය, ධන සම්පත් විනාශය සහ රාජ්‍ය සම්පත් විනාශය සහ සූරාකෑම ආදී කොට ඇති මේ පවතිනා වූ ආත්මාර්ථකාමී ක්‍රියාවලට අවංක හිතකට ඉඩ නැහැ. අපේ රටේ තියෙන්නේ පව් කරන්නේ නැහැ කියලා ශික්ෂාපදයෙන් කියන ලද හැම විටකම පව් කරන සමාජයක්. ආත්මාර්ථකාමීව Tamanගේ ඕනෑකම ඊට කර ගැනීම සඳහා සියලු දේවල් Tamanට පවතිනා වූ බලයක් වශයෙන් යොදා ගන්න සමාජයක්. නිල බලය, ධන බලය, කුල බලය, දේශපාලන බලය, මුදල් බලය, ආනවාහන බලය ඒවා තමයි මම බවට පත් වෙන්නේ. මමත්වේ පාවිච්චි කරන අපතක්ජන පුද්ගලයා අන්නට එරෙහිව. බුදුරජාණන් වහන්සේ මමත්වය anu පාවිච්චි නොකළ යුතු ආයුධයක් කියලා තියෙනවා. එතකොට තමයි සම්පත් සමසේ බෙදී යාම, භුක්ති විඳීම, සම්පත් විනාශ නොවීම, සම්පත් වල අනාගත පරම්පරාවට බාධායාද කිරීම, සුරක්ෂිත බව. මේ සියල්ල මනුස්ස සමාජයට අවශ්‍ය දේවල් බවට පත් වෙන්නේ. ඒ නිසා මේ පොට්ටිල හිමියන්ගේ කතාවේ පෙන්වන සුඹසෝබ ළඟක් තිබෙනවා. ඔබට ධර්මයේ තේරෙන්න පෙර මේ සුඹසෝබ වලට රිංගපු තලගොයා එකේ ඉන්නවා. අනුසය වශයෙන්, තණ්හා අනුසය වශයෙන්. ඔබට දුකක් එනවා නම් ඒ තණ්හාව තියෙනවා කියලා බුදුන් වහන්සේ වදාළා නෑ නෙවෙයි තියෙනවා. හේතු වශයෙන් ගත් කල. ඔබ මේ හදාගත්ත වරද ඔබ විසින් නිවැරදි කර ගන්න ඕන. එහෙනම් හොඳට විමසිල්ලෙන් ඉන්න ඕන දොරවල් කෙරෙහි. ඒක තමයි මේ තේරුම් ගැනීම කියන්නේ. දැන් රූපේදී, ශබ්දේදී, ගන්ධේදී, රසේදී, ප්‍රසාදයට ගැටීමේදී තමයි ලෝභ දේශ මොහ උපදින්නේ. නැත්නම් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා උපදින්නේ. ඉපදීමේදී දැනගන්න ඕන තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තිබිලායි ආවේ නැත්නම් එන්නේ නැහැ. නැති දාට එන්නේ නැහැ කියන එක බොහෝ දුරට මම දන්නවා. අනිත් පැයක් දැනගන්න. තියෙනසුරු නෑවිදින් ඉන්න බෑ කියලාත් මම දන්නවා. ඒකයි තමන් ලබන අධිගමය තමන්ට තේරුම් ගන්න පුළුවන් කියලා කියන්නේ. එතකොට එහෙමනම් බාහිර ලෝකෙට තමන් අවස්සන්න කලබල කරන්න බැරි තැනකට මේ සිත සුපසම වුණාම, සංසුන් වුණාම එතකොට ඇතුලේ තලගොයා නැහැ. අල්ලලා ඉවරයි. අල්ලගත්තා. එහෙනම් මේ උපාදානයෙන් නිදහස් වීම, රිංගපු තලගොයා අල්ලා ගැනීම කියන තැනට ඔබට ගලප ගන්න පුළුවන් නම් ඔබ කැලේ ගිහින් තලගොයා අල්ලන එකක් නැහැ. ප්‍රසාදයන්ට ගැටෙන මේ කාරණා මුල් කොටගෙන ඔබේ උපාදානයෙන් අත මිදීමට වර්තමානයේ මධ්‍යස්ථානයක් බවට පත් කරන ඔබ පටිසෝතගාමියෙක් වෙයි. ඔවුනොන් අතර ආදරෙන්, සමගින්, සමාදානෙන්, මෛත්‍රියෙන් උත්ව ගැටුම් දුරදිගගෙන යන්නේ නැතිව Taman විසින් මේ හදාගත්ත මෝඩකමෙන් නිදහස් වීමට වර්තමාන මොහොත පාවිච්චි කරයි.
ධම්මැස පෑදෙනවයි කියනවා මේක තේරෙනවට. උණ දේ තේරෙනවා, වෙන්න ඕන දේ තේරෙනවා. උණ දෙයින් දුක් හට ගන්නවා, වෙන්න ඕන දෙයින් සියල්ල දුක් නිමාව කරා මාර්ගේ පෑදෙනවා. ධම්මැස පාදාගෙන ගෞතම සසුන තුළ නිවන සැනසෙන ජීවිතයක් ආරම්භ කරන්නට පවත්වාගෙන යාමට අනුග්‍රහක බවතුන් ඇතුළු සවන් දුන්න ඔබ හැම දිනාට ධම්මැස පාදා ගන්නට මෙම කරුණ පැහැදිලි කිරීමේ හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා එංගලන්තයේ පදිංචි පියුමකා ජයසේන, තනර සඳකැලුම්, දර්ශන අරන්දර, සුජානී අරන්දර, සුගන්ධි ඒකනායක, සීවලී ලියදිපිට, ගයනී ඒකනායක, සුජීව බණ්ඩාර නම් වූ ඥාතින් හෝ යහළු විහිලියන් පිරිසක් විසින් දායකත්වයේ දරා තිබෙනවා. අරමුණු වශයෙන් ගත් කල පියුමිකා ජයසේන, තනුර සඳකැලුම්, දර්ශන අරන්දර, සුජානී අරන්දර, සුගන්ධි ඒකනායක, සීවලී ලියදිපිට, ගයනී ඒකනායක, සුජීව බණ්ඩාර ඇතුළු පවුලේ සියලුම දෙනාට සද්ධර්ම අවබෝධය පිණිසම මෙම ධර්ම දානයේ හේතු වාසනා වේවා. ඊතා වටිනවා. ලංකාවෙන් ගිහිල්ලා ඉන්දියාවේ නැත්නම් එංගලන්තේ හිටියත් තථාගතවරු දේශනා කළෝ සදහම් මේ වටිනාකම තේරුම් අරන් තියෙන බව තේරෙනවා. බලන්න ශ්‍රී ලංකා ද්වීපයේ තියෙන වටිනාකම සදහම් පවතින ධර්මද්වීපයක් කියන එකේ තේරුම. සුජීවත්ව සිටින්නා වූ දෙමව්පියන් වන EMK ඒකනායක, පී විතානාරච්චි, අමරා සමරසිංහ, AKD ධර්මවංශ, WMI බණ්ඩාර මැණිකේ, පද්මිනී තොටගමුව, GD ජයවර්ධන, JA කුමාරසිරි, LAM පුංචි බණ්ඩා යන සියලුම මව්පියන්ට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ සැලසී මෙම නිවන් මඟට පැමිණීමට අවශ්‍ය සද්ධර්ම අවබෝධය පිණිසම මේ ධර්ම දානය සහ ධර්ම ශ්‍රවණයේ හේතු වේවා. ප්‍රධාන අරමුණු දෙක. මෙම බියකරු සසර ගමනේදී අප නමින් මේ පරලෝකීය සියලුම දෙමව්පියන්, නෑදෑ හිත මිතුරන් ආදී සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කරන අතර අවශ්‍යයට පින් අනුමෝදන් වී ඔවුන් යම් අභව්‍යගත ස්ථානක ඇතනම් ඒ ස්ථානයේ සුඛී සුවපත් වේවා. එයින් මිදී සුගති උත්පත්තියක් ලැබීමටත්, සුගතිය මිනිසත් බව බවට පත්වීමටත්, ඒ සුගතියේදී බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ලබා ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසම්පාදේ නිරෝධ වැනි දහම් කරුණක් අවබෝධ කරගෙන අනුගමනීය ප්‍රතිපදාවට පත්වීම තුළින් ඔවුන්ටත් සසර දුක නිමා කර ගන්නට මෙම ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ හේතු වේවා. සියලු සත්වයෝ නිබ්බාන නම් වූ පරම සුඛයෙන් තර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව දේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් වුන් සදාහන් කළ පරිදි ඔවුන් හැපදීවත්වා ඔවුන් හැම දිනාටම, විශේෂයෙන් දායකත්වයේ දරුව හැම දිනාටමත් ඔවුන්ගේ සුජීවත්ව වාසය කරන්නා වූ මව්පිය ගුරුවරයා නෑදෑ බන්දු මිත්‍ර ආදීන්ටත් සදහම් අවබෝධ ජීවිතයේ දුකින් අත මුදාගෙන ලෞකික සුඛ වෙනුවට ලෞකික සුව වෙන ලෝකෝත්තර සුවෙන් සැනසීමටත් ඒ තුලින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ නිර්වාණ සුවය අත්විඳින්නත් හේතු වේවායි ප්‍රාර්ථනා කරගන්න. පරලෝසපත් ඥාති වර්ගය ගෞරවයෙන් සිහිපත් කර පින්කමතය වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න ජීවිත පිනින් පිරී ඒ ස්ථානයේ දුකින් අත මිදී මතු උපදිනා භවයක මිනිසත් භව ලැබී බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සෝනිය ලබා ත්‍රිලක්ෂණයේ ගැඹුර අවබෝධ කරගෙන අනුගමනීය ප්‍රතිපදාවත් තුළින් ඔවුන්ටත් සසර ගමන කෙලවර කරන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරන්න. සබ්බිහිතෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං